සංස්කාරයන්ගේ උපත ගැන හොඳට අහගෙන ඉන්න නුවණින් මෙනෙහි කරන්න මම දැන් කියා දෙන්නම් කියලා. එසේ ස්වාමීනි කියලා එතකොට ස්වාමීන් වහන්සේ උත්තර දීලා ඔන්න දැන් ඒ භාගතුන් වහන්සේ කියා දෙන නාම කාරණා ශ්‍රවණය කරනවා. පින්වත් මහණෙනි මේ ශාසනීය භික්ෂුව කාරණා පහකින් සමාන්විත වෙනවා. එකක් තමයි ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. දෙවෙනි එක සීලයෙන් යුක්ත වෙනවා. තුන්වෙනි එක සුතයෙන් යුක්ත වෙනවා. හතරවෙනි එක ත්‍යාගයෙන් යුක්ත වෙනවා. පස්වෙනි එක ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මේ පහට කියන මොනවා කියලාද? සේක ධර්ම කියලා. නිකන් නෙමෙයි. මේ එයා ප්‍රසාදෙන්පත් වෙන්නේ කොහොමද? භාගතුන් වහන්සේ දේශනා කරන ධර්ම ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන් යමාගෙන අහගෙන ඉන්නකොට එයාට ඒ කියා දෙන ඇතැම් ධර්ම කාරණා තේරෙනවා. සම්පූර්ණයෙන්ම නොතේරෙන්න වෙන්න පුළුවන්. ඇතැම් ධර්ම කාරණා එයාට තේරෙනවා. දැන් අපිට තේරෙන භාගතුන් වහන්සේ සතු මරන්න එපා. සතු මරනකොට මොකද? විපාක විඳින් දුක් විපාක විඳින් සිද්ධ වෙනවා කියලා. ඒකවල අපිට ලෝක දිහා බලනකොට පේනවා. සමහර කට්ටිය තවත් මිනිස්සුන්ට ආයුධ පාර දීලා මොකද කරන්නේ? ඝාතනය කරලා මොනවා හරි ක්‍රමවලින් තමයි ඝාතනය කරලා ඒගොල්ලෝ අල්ලන් ගිහලා ඉරියට දානවා. ඊළඟට සමහර රටවල මොකද කරන්නේ? ඒ දඬුවමක් විදිහට ඉස කරලා දානවා. එහෙමත් නැත්නම් මේ වස විදිහට අර විදුලි පිටු ආඩි කරනවා. ඔය එක එක දඬුවම් දෙනවා. එතකොට මේක කල්පනා කරනකොට ශ්‍රාවකෙකුට තේරෙනවා මොකද්ද? ඇත්ත තමයි මේ භාගතුන් දේශනා කරන්නේ. මොකද්ද? මේ ප්‍රාණඝාතය කරන කෙනාට මෙලොවදීමත් දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒක අපිට තේරුම් දහම් කාරණාවක් නෙවෙයි. ඒක අපිට තේරුම් දහම් කාරණාවක්. එතකොට අපිට තාම මේ මොකද්ද රූපය අනිත්‍යයි විඳින්න අනිත්‍යයි කියන එක එහෙම අවබෝධ වෙලා නැහැ. නමුත් ඇතම් ධර්ම කාරණා තේරෙනවා. අපිට තේරෙනවා වරකම් කරොත් එහෙම දුක් විපාක විඳින්න සිද්ධ වෙනවා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ මේ ශ්‍රාවකෙක් ශ්‍රවණය කරනවා. ඒ කන්‍යමාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියන බලාපොරොත්තුෙන් අදහසින් එයාත් බණ අහනවා. බණ අහනකොට ඒ කියාද නැත්නම් ධර්ම කාරණා එයාට තේරෙනවා. තේරෙනකොට එයාට ප්‍රසාදයක් උපදිනවා. සතුටක් උපදිනවා. මගේ ශාස්ත්‍රුන් වහන්සේ මං කරන ගිය මගේ ශාස්ත්‍රුන් වහන්සේ මට සත්‍ය කියා දෙනවා. ජීවිතයේ හඩගස් ගන්න ක්‍රමය කියා දෙනවා. මට සසරේ නිතරම ක්‍රමය කියා දෙනවා. සපවිඳින ක්‍රමය කියා දෙනවා කියලා එයාට ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදිනවා. ඒක තමයි මොකද්ද? ශ්‍රද්ධාව. එයාට ධර්මයේ ශ්‍රවණය කරනකොට උපදින ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව. ඊට පස්සේ භාගතුන් දේශනා කරන ශ්‍රාවකයාට සිල් ආරක්ෂා කරන්න කියලා. ඒකට ගිහි කෙනාට ආරක්ෂා කරන්න තියෙන පංචශීලය. නිරන්තරයෙන් පංචශීලය ආරක්ෂා කරන් වාසය කරන්න ඕන. එහෙම සිල්වත් ජීවිතය ගත කරන කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේට අවවාද කරනවා පොහොය දවසට රාතන් වහන්සේලා අනුගමනය කරන උපෝසථ සීලය සමාදන් වෙන්න. ඔය විදිහට තමයි සමාදන් වෙච්ච සිල්පද ආරක්ෂා කරගෙන වාසය කරන කෙනෙක් වාසය ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි කාරණාව එයා ශ්‍රුතේ යුක්තයි. ශ්‍රුතේ කියලා කියන්නේ මොකද්ද? එයා අහන දහම් කරුණු. ඒවා මතක තියාගන්න. අපිට මේ කාලේ තියෙන මොකද්ද? කියවන්නේ. මේ දහම් කරුණු අපි කියවන්නේ. කියවලා මතක තියාගන්නවා. සමහර අම්මලා ඉන්නවා ගාථා පාඩම් කරගන්නවා. මතක තියාගන්න තේරුම් මතක තියාගෙන ඉන්නවා. සමහර අම්මලා ඉන්නවා අපිට වඩා අස්සන්න බණ කියනවා. එහෙම කට්ටිය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ට කියා දෙන දහම් කාරණා මතකයි. ඒවා මතක තියාගෙන හිතේ තැම්පත් කරගෙන වාසය කරනවා. ඒකට කියන මොකද්ද? ශ්‍රුතය කියලා. ශ්‍රුතය කියන එක මේ අපි උපදවා ගන්න ඕන එකක්. දැන් ඉස්කෝලේ යන කාලේ පාඩම් කරානේ. සමහරලාට මොකද්ද? ඒ දැන් නම් ඒ පාඩම් දිහා බලනකොට මේ චූටි දේවල් කියලා අපිට පේන්නේ. දැන් මෝර්ලා ඉන්නේ. ඒ කාලේ එක එකතු කරලා මේක කියන්නේ මොකද්ද? හිතා ගන්න බැහැ. ආය හදා ලීලියා ආපු පොත් නේද? පාඩම් කර ළමයි බලන්නකො. එකම පාඩම් පොත 10 15 දෙනෙක් කියවනවා අවුරුදු දෙකකට. එහෙම තමයි ළමයි විභාග පාස් වෙන්නේ. එතකොට අපිට මේ ධර්ම ඉගෙන ගන්නකොටත් එහෙමයි. එකම සූත්‍ර දේශනාව ආය නැවත කියවන්න ඕනේ. ඉගෙන ගන්න ඕනේ. එතකොට දහම් කාරණාවල අර්ථ තේරෙනවා. භාගතුන් දේශනා කරනවා එයා ත්‍යාගයෙන් යුක්ත වෙනවා. මේ ලාගි කියන්නේ උපතින්ම ආනිකත් තියෙන මොකද්ද? දන් දෙන එක. කොහෙන් ආවද මන් දන්නේ උපතින්ම ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන දන් දෙන එක නැත්තක් තියෙනවා. ඒකට මොනවද දෙයක් කිව්වම තරන්නේ. දන් දෙන එක මොනවද කිව්වන්නේ? භාගතුන් දේශනා කරනවා ත්‍යාගය. ත්‍යාගය කියන්නේ මොකද්ද? මසුරු මල අත්හැරලා එයා කර්ම පරිපාක අදාගෙන එයා දන් දෙනවා. මේ දෙන දේවල් මේ ආකාරයෙන් මගේ ජීවිතේ නැවත ළඟා වෙනවා කියලා. එතකොට අපිට අපේ ජීවිතය දිහා බලනකොට තේරෙනවා සසලේ දන් දීලා නැහැ අපි. මදි. නමුත් භාගතුනාත් ඊළඟ කාරණා දේශනා කරන මොකද්ද? ප්‍රඥාව. එයා ධර්ම ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කරනකොට
කාලාන්තරය තිස්සේ ධර්ම ශ්‍රවණය කරනකොට එයාගේ දහම් කාරණා තේරුම් ගන්න, වටහා ගන්න, මතක තියාගන්න. එයා මේ ධර්ම නුවණින් උතුරනකොට මොකද වෙන්නේ? ඒ වගේ අර්ථ තේරුම්ට පටන් ගන්නවා. අර්ථ තේරෙනකොට මොකද්ද වෙන්නේ? ඉස්සර කාලේ අපි සම්බුද්ධ කරගත්ත සමහර දේවල් වලට දැන් රණ්ඩු වෙන්න දෙන්නේ නැහැ. එහෙම ගන්න තියෙනව නැද්ද ජීවිතේ? අද පටන් ගන්න මුල්ම කාලේ ඕ වාදින ගිනාම වාදිනී වෙනවා. මේ ළඟදී අම්මා කෙනෙක් මට කිව්වා අර යාරා සිතු. ගිනාම ආපහු ඒ වාදිනී වෙනවා. 1.50 දුකද වාදිනී. පස්සේ දවසක් කල්පනා කරලා මොකක්ද මම කරන්නේ? නැත්නම් වාදිනී ආපහු හොයගෙන යන්න ඒක නෙමෙයි. ඒක එයා කල්පනා කළේ මේ මට මේ මසුරු කොටිලා තියෙනවා. ඉස්සර වාදිනී නැත්තම් වාදිනී අරන් ගිහපස්සේ කට්ටි පස්සේ පන්න. ඒකට මොකද වෙන්නේ? තමන් අකමැති කෙනෙක් නම් අරන් ගිහින් තියෙන්නේ තරහත් උපදිනවා. දැන් කියනවා මොකද්ද? කාලයත් මේවා අර නුවණින් ඉමතුන තේරෙන මේ චූටි දෙයකට මම උදාහරණයක් විතරයි. අපිට සමහරවිට තරහ උපදිනවා සෙරප්පු ටික පිළිඩ ගලවලා නැත්තම්. සමහරවිට තරහ උපදිනවා මේ ළමයි මේ තරුණ ළමයි චුට්ටක් කොට රැඳගෙන આવුත්. සමහරවිට තරහ හිතෙනවා මොකද්ද? පාට අඳගෙන පන්සලට ආවම. සමහරවිට ඒකල් තරහ එනවා මොකද්ද? මේ ගෑනු ළමයි කල්තගෙන පන්සලට ආවම. බැලුවේ නැද්ද? තාමත් ලංකාවේ අම්මලා වයින් වච්චියම. ප්‍රඥා මෝරලා නුන මෝරලා අල්ල ගන්න ඕනේ තේරුම් ගන්න. අපිට කාලයක් තිස්සේ මේක වඩනකොට මේ චූටි දෙයක් මම මොකද්ද මේ චූටි දෙයකට රණ්ඩු වෙන්නේ කියලා හිතෙනවා. ඊවල දරවල ගත්තත් එහෙමයි. වැඩ කරන තැන් වල ගත්තත් එහෙමයි. කාලයක් යනකොට යන්නේ මොකද්ද? ප්‍රඥාව ටික මෝරනවා. ඒක භාගතුනාස් උදාහරණයක් දේශනා කළා මොකද්ද? මේ ගොවියෙක් මේවයකට උදැල්ලකට මිට ගන්නවා වගේ. මිටක් ගහනකොට ලොකු මිටක් ගහනවා යා. කාලයක් යනකොට මොකද වෙන්නේ? මිට ගෙවිලා ගින්න. එයාට දවස ගානේ මෙච්චරක් මිට ගෙවනවා කියලා තේරෙන්නේ නැහැ. නමුත් කාලයක් යනකොට මොකද වෙන්නේ? මිට ගෙවිලා ගින්න. ප්‍රඥාව කියන්නේ එහෙම එකක්. බෝම්බ ප්‍රෝග්‍රෑම් අනිපතර ඊළඟ මොහොතේ කැලේ විසිරලා දෙනවා වගේ එහෙම එක පාරම එක පිළිගන්නේ. දැන් සමහර රහතන් වහන්සේලා ඉන්න බණපද දෙක අහනකොට ප්‍රඥාව විදිලා එනවා. ඒ සසරේ ප්‍රඥාව වඩ ඇවිල්ලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ නේද? බණපදේ අහනකොට. ඉතින් එහෙම ප්‍රඥාව වඩන කෙනෙක් ඉන්නවා. එතකොට මේ සීක දහම් දිනු කරන කෙනෙක් ඉන්නවා. ශ්‍රද්ධාව දිනු කරන්න ඕන එකක්. සිල්වත් භාවය එහෙම එකක්. ඊට පස්සේ දහම් දැනුම දිනු කරන එකක්. ඊළඟට ත්‍යාගය කියන එකත් පුරුදු කරන එකක්. ප්‍රඥාව කියන්නේ වඩන්න තියෙන එකක්, පුරුදු කරන එකක්. මේ සීක ධර්ම පහ මේ පුරුදු කරන කෙනෙක් ඉන්නවා. එහෙම සීක ධර්ම පහ පුරුදු කරන කෙනෙකුට දැන් එයාට පේනවා යම්කිසි පවුලක් මනුස්ස ලෝකේ ඉන්නවා. එක්ක රජ පවුලක් වෙන්න පුළුවන්. සිටු පවුලක් වෙන්න පුළුවන්. බොහෝ සැප සම්පත් තියෙන, ධන දාන්න තියෙන මේ යම්කිසි පවුලක් මනුස්ස ලෝකේ පේන්න තියෙනවා. එතකොට අර ගුණධර්ම දිනු කරන ශ්‍රාවකයාට මේ සාමතා පහ දිනු කරන ශ්‍රාවකයාට හිතෙනවා මලාට පස්සේ මේ ජීවිතය අවසන් වුණාට පස්සේ මං ඒ අහවල් පවුලේ උපදිනවා නම් හොඳයි. අනේ මට මේ පවුලේ උපදින්න තියෙනවා නම් හොඳයි කියලා මොකද කරන්නේ? භාගතුන් වහන්සේ එයා දේශනා කරනවා එයා ඒ අරමුණේ හිත පිටුවා ගන්නවා. මට මේ අහවල් පවුලේ උපදින්න තියෙනවා නම් හොඳයි කියලා මොකද කරන්නේ? හිත පිටුවා ගන්නවා. නිකම් බෑ. අර කාරණා පහ තියෙන්න ඕන. ඕන ධර්ම තියෙන්න ඕන. නැත්නම් අපි වගේ නේද? ඒක එහෙම බෑ. මේ පහ දිනු කරන්න ඕන. දිනු කරන කෙනෙක් එයා යරමුනේ හිත පිටුවා ගන්නවා. මේ අහවල් රාජකීය පවුලේ. එහෙම නැත්නම් මේ අහවල් සිටු පවුලේ. අහවල් මහා සාර පවුලේ. මං උපදිනවා නම් හොඳයි. මං ඊ උපදින්න ඕන කියලා හිත පිටුවා ගන්නවා. භාගතුන් දේශනා කරනවා ඒ අරමුණේම ඒ අරමුණම හිතෙන් අදිස්ථාන කරගන්නවා. ඒකටම හිත ප්‍රගුණ කරනවා. ආය ඒක හිතකට ප්‍රගුණ කරනවා. මම අර පවුලේ ඉපදිනවා. අර පවුලේ ඉපදිනවා. අර පවුලේ ඉපදිනවා මේ පවුලේ ඉපදිනවා නෙමෙයි. නේද? ඒ සිට පවුල පවුල දකිනකොට ඒ රජ පවුල දකින ඒක ඉපදිනවා මේ සිට පවුල නෑ එහෙම නෙමෙයි. එක පවුලක් තෝරගෙන එයා මොකද කරන්නේ? මම මේ අවල් රාජකීය පවුල ඉපදිනවා කියලා හිත පිටවා ගන්නවා. මේ ආවල් සිට පවුල ඉපදිනවා කියලා හිත පිටවා ගන්නවා. මේ ආවල් මහා සාර පවුල ඉපදිනවා කියලා හිත පිටවා ගන්නවා. අපි දැන් හිත පිටවා ගන්න දුප්පත් අල්පතක උපදින්නේ. නෑ නේද? අපි හිත පිටවා ගන්න. ඒතකොට බාලුතන දේශනා කරනවා එයා හිත පිටවා ගන්නවා ඒ ආවල් පවුල ඉපදින්න. ඒක ප්‍රගුණ කරනවා. බුදුරජාණන් දේශනා කරනවා එතකොට එයාගේ ඒ සංස්කාර ඒ පැවතුම් ওই විදිහට ප්‍රගුණ කිරීමෙන් ওই විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. මෙයා මරණ පතන පස්සේ උපදින්නේ. අර මේ එයා බලාපොරොත්තු වෙච්ච පවුල ගිහිලා උපදිනවා. තින්වත් මහණනි
එහි ඉපදීම පිණිස පැවතුණු මාර්ගයයි ප්‍රතිපදාව මෙයයි. කියන්න පුළුවන් එහෙම හිත පිටවාගෙන අවල් රාජකීය පවුලේ මම උපදිනවා කියලා පුදුච්ච කෙනෙක්. අවල් රාජකීය පවුලේ අවල් පවුලේ මම උපදිනවා කියලා හිත පිටවාගෙන මරණපත් වුණා. ඒ රාජකීය පවුලේ උපන්න. දුටුගැමුණු රජතුමා. අර සාමයේ සායනාති නමක් දැන් මේ අසනීප වෙලා අපවත් වෙනවා. එතකොට කවුද මේ විහාරමා දේවිය ආරාධනා කළා. මේ දිවි ලෝකයන්ට ඉත පිටවගෙන ඉන්න ස්වාමීන් වහන්සේලා දිවි ලෝකයන්ට පිළිරත් කරගෙන ගුණධර්ම පිටසන්නත්. ඒ ස්වාමීන් වහන්සේ ආරාධනා කළා ස්වාමීනි අපි මගේ බාවල මගේ මම්පුසු උපදින්න. අර ස්වාමීන් වහන්සේ ඉත පිටව ගත්තා. අපවත් වුණා මේ රජකුමාර උපදිනවා. බලන්නේ. නිකම් මේ කාටවත් දීලා කතා කරන්නේ නැහැ. ඔයා මගේ ඒ තේරුණාද? මේ ගුණධර්ම තියෙන කෙනෙක්. ඒක දැක්කද? හිත පිටව ගත්ත නිසා අයින් ප්‍රගුණ කරපු නිසා මොකද උනේ? ඒ පවුලේ උපතලන. බාහිර දේශනා කරන එතකොට දැන් අපිට ඕන කිමති පවුල උපදින්න පුළුවන් විදියට. දැන් ආයෙත් මනුස්ස ලෝකෙ ඉඳලා හල්ලි සම්බන්ධ කරගෙන මොනවා කරන්නද මේ? ඊළඟ කාරණා දේශනා කරන තවත් කාරණාවක්. පින්වත් මහණෙනි මේ ශාසනයේ භික්ෂුව ශ්‍රද්ධාවෙන් යුක්ත වෙනවා. සීලයෙන් යුක්ත වෙනවා. ශ්‍රුතයෙන් යුක්ත වෙනවා. ඊපස්සේ ත්‍යාගයෙන් යුක්ත වෙනවා. ප්‍රඥාවෙන් යුක්ත වෙනවා. අර ධර්මතා පහ, ඒ කාරණා පහ, සීක බල පහ එයා පුරුදු කරනවා වඩනවා. ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මොකද්ද? එයාට හිතෙනවා අනේ මේ මරණපත් වුණාට පස්සේ ආවල් උසස් බ්‍රාහ්මණ පවුලක මට උපදින්න තියෙනවා නම් හොඳයි. එයා ඒ දෙවි ශ්‍රාවකයා කල්පනා කරන කොහොමද? බමුණු පවුලක උපදින්න, බ්‍රාහ්මණ පවුලක උපදින්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්සේ කාලකයා එහි විදිහට ඉන්නවා පේනවා. එයි. එයා අර ධර්මතාව පහ දියුණු කරලා. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන දේවල් පහ දියුණු කරලා. ඊට පස්සේ අහවල් බමුණු පවුලෙම උපදින්න ඕන, බ්‍රාහ්මණ පවුලෙම උපදින්න ඕන කියලා හිත පිටවගෙන. ඒකම බහුල වශයෙන් වඩලා. ඒකම බුදුරජාණන් දේශනා කරන එයාගේ ඒ සංස්කාරවල, ඒ පැවතුම් වල ඒ විදිහට ප්‍රගුණ කිරීමෙන්, ඔය විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් තමයි ඒ උපත සිද්ධ වෙන්නේ කියලා. එමන් නැත්නම් කෙනෙක් කල්පනා කරනවා මම මරණපත් වුණාට පස්සේ අහවල් ගෘහපති පවුලේ උපදිනවා නම් හොඳයි කියලා. භාගවතුන් දේශනා කරනවා එයාට ඒ ගෘහපති පවුලේ උපදින්න පුළුවන්කම තියෙනවා. රාජකීය පවුලක උපදිච්ච කෙනෙක් ඉන්නවා කොහොමද? තව කෙනෙක් ඉන්නවා මට කියන්න මතකද? අහවල් මව්කුසී මම උපදින්න ඕන කියලා කල්පනා කරලා උපදිච්ච කෙනෙක් ඉන්නවා. අපි බුදුරජාණන් නේද? පස්මහාම බලලා උපදින්නේ. ඊට පස්සේ වාග්යුන් දේශනා කරනවා අර විදිහටම ගුණධර්ම දිනු කරන ශ්‍රාවකයෙක් ඉන්නවා. ඒ ශ්‍රාවකයාට කල්පනා එයා අදහස් කරන මොකද්ද? මගේ ජීවිතය අවසන් වුණාට පස්සේ ඒ ශ්‍රාවකයාට අහන්න ලැබෙනවා මේ චාතු මහරජු කියලා දිවි ලෝකයක් තියෙනවා. මේ චාතු මහරජු කියන දිවි ලෝකෙ ආයුෂ ගොඩාක් තියෙනවා. දීර්ඝ ආයුෂයි. වර්ණවත්. සැප බහුලයි. මේ පොළොවට ළඟම තියෙන දිවි ලෝකෙ. මේ චාතු මහරජුගේ දිවි ලෝකේ මේ බොහෝ සැප සම්පත් තියෙන මනුස්ස ලෝකෙ වගේ නෙමෙයි. නේද? දැන් මනුස්ස ලෝකවල අපට උදේ නැගිටලා වැඩට යන්න ඕනේ. රස්සාව කරන්න ඕනේ. කකුල් අමාරු තිබ්බා කියලා හරියන්නේ හිටගෙන වැඩ කරන්න ඕනේ. එහාට යන්න ඕනේ මෙහාට. ඔගොල්ලෝ දවසක කිලෝමීටර් 10ක් විතර වෙන්නේ නැද්ද? ගියොත් එහාට මෙහාට. නේ? අමාරු නේද? එතකොට චාතු මහරජුගේ දිව්‍ය ලෝකේ ඒව නැහැ. ඉතින් ඒක ඒවා අහන්න ලැබෙනවා ශ්‍රාවකයෙකුට. එතකොට එයා කල්පනා කරනවා එහෙනම් මම මරණපත් වුණාට පස්සේ චාතු මහරජුගේ දිව්‍ය ලෝක පිටින්ට පිටවා ගන්න. බුදුරජාණන් දේශනා කරනවා මේ දැන් එයාට නිකන් හිත පිටවා ගන්න බෑ. කොහොමද හිත පිටවා ගන්න ඕන? එයා ශ්‍රද්ධාව දිනු කරන්න ඕන. සීලවත් බව දිනු කරන්න ඕන. සුතවත් බව දිනු කරන්න ඕන. ත්‍යාගය දිනු කරන්න ඕන. ප්‍රඥාව දිනු කරන්න ඕන. ඒ කාරණා පහ දිනු කරන ගමන් එයා මොකද කරන්නේ? මම මරණින් මන්ද චාතු මහරජුගේ දෙවියන් අතර උපදින්න ඕන කියලා බහුල වශයෙන් වඩනවා. බහුල වශයෙන් වඩනවා. එයා භාගතුන දේශනා කරන මොකද වෙන්නේ? හිත පිටවා ගන්නවා. මරණපත් වුණ පස්සේ යා මරණින් මත්තේ ගිහිලා ඒ දිව්‍ය ලෝකෙ පිටලා වාසය කරනවා. ඒව පුනේ පුළුවන් උනේ මොකක් නිසාද? සීක බල දිනු කරපු නිසා. සීක බල දිනු කරපු නිසා. භාගතුන දේශනා කරනවා එතකොට ඒ ශ්‍රාවකයාට ඒ චාතු මහරජුගේ දෙවියන් අතර උපදින්න හේතු වුණ ප්‍රතිපදාව මොකද්ද? ඒක තමයි ප්‍රතිපදාව. මේක බල දිවි කිරීම. තව ශ්‍රාවකයෙක් ඉන්නවා යාට අහන්න ලැබෙනවා තවුත් ආදී ලෝකෙ ගැන.
එයාට අහන්න ලැබෙනවා තවත් අදිලෝක කියන. එතකොට කල්පනා කරනවා මේ චාතුම්මා රාජික දෙවියන් අතර උපදිනවටත් වඩා මනුස්ස ලෝකයේ අහවල් රාජකීය පවුල්, අහවල් සිටු පවුල්, අහවල් බ්‍රාහ්මණ පවුල්, අහවල් ගෘහපති පවුල් උපදිනවටත් වඩා චාතුම්මා රාජික දෙවියන් අතර උපදිනවටත් වඩා හොඳයි කොහෙද? තවුසිතා දෙවියන් අතර උපදින්න ලැබෙන්නේ. ගොඩාක් ආයුධ තියෙනවා, ගොඩාක් සම්පත් තියෙනවා, ගොඩාක් මේ වර්ණවත් ලස්සනයි. ඒක අහන්න ලැබෙනකොට ඒ ශ්‍රාවකයට හිත ඉන්නවා. එහෙනම් මම මරණයට පස්සේ මම උපදිනවා කොහෙද? තවුතිසා. තවුතිසා දිවි ලෝකෙ උපදිනවා කියලා එයා හිත පිහිටුවා ගන්නවා. ආය. එතකොට එයා මොකද මොන මාරි පින්කමක් කරගත්තාම එයා හිතෙන් අදිස්ථාන කරනවා. හරි මම තවුතිසා දිවි ලෝකෙ උපදින්න. මේ පිනේ නේද? අපි දැන් පුණ්‍ය ප්‍රාර්ථනා කරනවා මට හතරෙන් විතර ලැබේවා කියලා. ඒ විදිහට අර ආවගේ මොකද කරන්නේ? හිත පිහිටුවා ගන්නවා. මම මරණපත් වුණා පස්සේ තවුතිසා දෙවියන් අතර උපදිනවා නම් හොඳයි. හිත පිහිටුවාගෙන කටයුතු කරනවා. භාග්‍යවතුන් දේශනා කරන එයා ඒ විදිහට ඒ සංස්කාර, ඒ පැවතුම් ඕවිදිහට ප්‍රගුණ කිරීමෙන්, ඒ විදිහට බහුල වශයෙන් ප්‍රගුණ කිරීමෙන් එහි ඉපදීම පිණිස හේතු වෙනවා. මේ චිතනකට කොහෙද යන්නේ? තවුතිසා දෙවියන් අතර ගිහින් උපදිනවා. තවුතිසා දිවි ලෝකය කියලා කියන්නේ තවුතිසා දිවි ලෝකෙ මොකක්ද තියෙන්නේ? සුධර්මාචර දිවි සභාවක් තියෙනවා. එතෙන්ට තමයි සියලු දිව්‍ය ලෝක වලින් දෙවියෝ එකතු වෙන්නේ. දිව්‍ය සභාවට එකතු වුණා මොකටද? බණ අහන්න. පොයට මේ මාස පොයට පසළොස්වක පොයට බණ අහන්න එකතු වෙනවා. එතකොට පසළොස්වක පොය දවසට බණ කියන්න එන්නේ අනාගාමී බ්‍රහ්ම රාජ්‍ය. අපිත් එතකොට හිත පිටාගෙන ගිහිල්ලා එතන ඉන්නේ මොකද වෙන්නේ? උදව් ලැබෙනවා. අපි දැන් දිව්‍ය ලෝකෙ හිත පිටා ගන්නකොට දිව්‍ය ලෝකේ මාලිගා තියෙනවා, ලස්සනයි, පොකුණු තියෙනවා නේද? දිව්‍ය වනාන්තර තියෙනවා, මල් තියෙනවා, ඕවා ආසාව නෙමෙයි. අනේ මේ කියන මනුස්ස ලෝකෙ මම දැන් ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්නවා මට මේක මේ බැලුව කිව්වොත් මම ඉතින් පස්සේ දෙවියන් අතර ඉපදිලා. ඒ ගමන මම මේ ධර්මය ඔව්. ඒ ගමන මම දිගටම කරගෙන යන්න ඕන කියලා එයා මොකද කරන්නේ? හිත පිටවා ගන්නවා. දෙවියන්. බුදුරජාණන් දේශනා කරන ඒ දෙවියා කියලා ඉපදිනවා කොයිද? තවුතිසා දෙවියන් අතර. ඊට පස්සේ තව දෙවියකින් තව ශ්‍රාවකෙකුට අහන්න ලැබෙනවා ඊටත් වඩා ආයුෂ සපවර්ණ බල තියෙන දිවි ලෝකයක් තියෙනවා. යාම කියලා. ඒ දෙවි කෙනා කල්පනා කරනවා එහෙනම් මං හිත පිහිටුවා ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා එහෙනම් මං හිත පිහිටුවා ගන්නවා යාම කියලා දෙවියන් අතර උපදින්න. අර සේක ධර්ම පහ දිනු කරනවා. දිනු කරන ගමන් මොකද කරන්නේ? හිත පිහිටුවා ගන්නවා යාම දෙවියන් අතර උපදින්න. බුදුරජාණන් දේශනා කරනවා යා බහුලවත්ෙන් ප්‍රගුණ කරනවා. අදිෂ්ඨාන කරන වාසය කරනවා. එයා පස්සේ කාලෙක මාර්ග පතන පස්සේ යාම කියන දෙවියන් අතර උපදිනවා. ඊළඟ දිවි ලෝක බුදුරජාණන් දේශනා කරනවා තවුතිසා නේ තුසිත දිවි ලෝකය. තුසිත කියලා දිවි ලෝකයක් තියෙනවා. අපේ මහ බෝසතාණන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට වැඩි කලින් කොහෙද හිටියේ? තුසිත දිවි ලෝකෙ. එතකොට මේ දැන් අර දිවි ලෝකෙ අඬු තියෙනවනේ. නැත්තේ නෑ. කවුද? අසුරයෝ යනවා උඩට. මහගරු පර්වතයේ දිගේ බඩ දාගෙන උන් යනවා උඩට. ගිහිල්ලා දිවි ලෝකෙ ආක්‍රමණය කරනවා. ආක්‍රමණය කරලා යුද්ධ තියෙනවා එතකොට. ඒ දිවි ලෝකෙට උඩ මේ කිසිාවගේ කල්පනා අනේ මට නම් ඔය යුද්ධ කරගෙන ඉන්නේ ගිලත් නේද? ඒ හින්දා මම ඊටත් වඩා ඉහළ මේ දිවි ලෝකෙ හිත පිටවා ගන්නවා කියලා හිත පිටවා ගන්නවා තුසිත දිවි ලෝකෙ. එතකොට තුසිත දිවි ලෝකෙ හිත පිටවාගෙන එයා සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන තේ ධර්ම දිනු කරනවා. බහුලෝක හිත පිටවාගෙන දිනු කරනවා. එතකොට මොකද වෙන්නේ? මරණ පස්සේ පස්සේ එහි ගිහිලා උපදිනවා. ඒවත් නැත්තම් තවත් දිවි ලෝකයක් තුන ඊට තියෙනවා. නිම්මාන රති කියලා දිවි ලෝකයක්. ඒ දිවි ලෝකෙ හිත පිටවා ගන්න. ඊට තියෙන දිවි ලෝකයක් තියෙනවා මොකක්ද? ඒකේ නම. පරිනිම්මිත වසවර්ති. අයි පරිනිම්මිත වසවර්ති කියන්නේ. ඒකේ නම අර මේ කට්ටිය පටලවාගෙන ඉන්නවනේ පාපිනාරයාගේ නම වසවර්ති. එයාගේ මාලිගාව තියෙන තෙහෙ කියලා. ඒක බොරුවක් ඈ. දිවි කෙනෙක් නෙමෙයි. දිවි ලෝකෙ ඉන්න කෙනෙක් නෙමෙයි. එයාගේ නමත් වසවර්ති. ඒ හින්දා මේ වසවර්ති දිවි ලෝකෙ ඉන්නවා කියලා කියනවා. නෑ ඊට පස්සේ නේද? දැන් මුගලන් මහරහතන් වහන්සේ නම් මොකද්ද මේ පාපිනාරල ඉන්න කාලේ ඉතල? දුසි කියලා දිවි ලෝකයක් තිබුණේ නැහැ. තේරෙනවද? ඉතර වඩා නෝනින් කල්පනා කරන්න කියාවක් නෑ. අර 9ක සමාන වෙච්ච යන්දා නේද? එහෙම තියෙනවනේ මිනිසුන්ගේ. 9ක සමාන නම් වේදම දෙන එකත් එක්කලා තරහ. තව කෙනෙක් අමුණ වේදක් තමයි. මේක දුර්ලභම මිනිසුන්ගේ.
එතකොට මොකද කරන්නේ? පරිණිමිත වසවත දැන් නිම්මානත් දිවි ලෝක කවුද ඉන්නේ? විසාකා උපාධිකාවෙ ඉන්නේ. ඊළා ඒ පිටවාගෙන ගිහින් විසාකා උපාධිකාවත් එක්ක මේ ධර්ම පුරුදු කරන්න පුළුවන්. කතා බහ කරලා නේද? පුරුදු කරලා ධර්ම පුරුදු කරන්න පුළුවන්. ඊළඟට භාගතුන් දේශනා කරනවා ඒ ශ්‍රාවකයාට අහන්න ලැබෙනවා මේ දිව්‍ය ලෝකවල මොනවද තියෙන්නේ? කාමයන්. දිව්‍ය ලෝකවල තියෙන කාමයන්. මේ කාමයන් අතිශයින් ජීව වෙවි තමයි යන්නේ. එතකොට මේ දිව්‍ය ලෝකවල ගියාම මේ කාමයන් එක්කලා තමයි යුක්තිය ඉන්නේ. ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා ඊට වඩා හොඳයි මං සමාධි සුවයෙන් වාසය කරන බ්‍රහ්ම ලෝකෙක ගිහිල්ලා පුදිනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා පුදලා බලනවා නම් හොඳයි කියලා එයා මොකද කරන්නේ? මේ සහස්ස කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ බ්‍රහ්ම ලෝකේ ආයුෂ ගොඩාක් තියෙනවා. දීර්ඝ ආයුෂ තියෙනවා. මම මේ බ්‍රහ්ම ලෝකෙ පුදින්න ඕන කියලා එයා හිත පිටවා ගන්නවා. භාගතුන් දේශනා කරනවා ඒ සහස්ස කියන බ්‍රහ්මයාට මේ සහසී ලෝක ධාතු තම චිත්ත බලය පතුරවාගෙන යටත් කොට වාසය කරන්නේ. ඒ යම් සත්‍යය උපදිනවා නම් ඔවුන්ට තම චිත්ත බලය පතුරවාගෙන වාසය කරනවා. ඒක මේ වගේ දෙයක්. ඇස් තියෙන මිනිස්සෙක් අතර නෙල්ලි ගෙඩියක් දුන්නොත් එයා ඒක එහාට මෙහාට හරව බලනවා වගේ. අර ඒ සහස්සී කියන මේ ඒ බ්‍රහ්මයාට පුළුවන් මේ ලෝකෙ හැමදේම දකින්න. ඉතින් එතකොට මේ ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා එහෙනම් මම මරණයටපත් වුණාට පස්සේ ඒ සහසී බ්‍රහ්මයාගේ තත්ත්වයේ තියෙන ඒ බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. නිකම් බෑ. කොහොමද? සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක ධර්ම දියුණු කරන්න ඕනේ. ඒක වඩලා තමයි එයාට ඉඳ පිටවා ගන්න තියෙන්නේ. ඒවත් නැත්තම් භාගතුන් දේශනා කරනවා එයා කල්පනා කරනවා සහස්ස නෙමෙයි. දිසාසී කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඒ ළඟට තියෙනවා දිසාස්ස කියලා බ්‍රහ්ම ලෝකයක්. චතුසහස්ස කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඊළඟ පංචසහස්ස කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ওই විදිහට එයා කල්පනා කර කර වාසය කරනවා. ඉතින් එතකොට ඒ ශ්‍රාවකයා ඒ බ්‍රහ්ම ලෝකෙ හිත පිටවා ගන්නට හිත පුරුදු කරනවා. ඊළඟට භාගතුන් දේශනා කරනවා තවත් තියෙනවා එහාට. පංචසහස්ස ඊට පස්සේ ඊළඟට ඔවුදිර කියලා දසසහස්ස කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. ඊළඟට තියෙනවා සතසහස්ස කියලා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකවල ඉවරයක් නෑ මේක භාගතුන් උත්තර කරනවා. ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා මේ සතසහසි බ්‍රහ්ම ලෝකෙ කියලා උපදිනවා නම් හොඳයි කියලා. ඊළඟට පරිත්තාභ, අපමානාභ, ආභාස්තර කියලා දිවි ලෝකවල තිබෙනවා. භාගතුන් දේශනා කරනවා අපමානාභ දෙවියන් අතර එහෙම නැත්නම් සුභකින්න දෙවියන් අතර කියලා උපදිනවා කියලා. ඊළඟට එයා කල්පනා කරනවා මොකද්ද? මේ බ්‍රහ්ම ලෝකවල තියෙනවා වේහප්පල, අවීහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ කියලා. ඒ මොනවාද? ඒ මොන බ්‍රහ්ම ලෝකද? සමාධි. ඈ? ඒ කියලා පිළිතුරු ප්‍රවන්ත ලේසියි. සමාධි. භාගතුන් වහන්සේ මේ අගණිත බ්‍රහ්ම ලෝකෙට වැඩම කළා. මුගලන් මහරහතන්ත් එක්ක වැඩම කළේ. ආනන්ද සාන්තිත් එක්ක නෙමෙයි. ඇයි? ආනන්ද සාන්තිට වඩින්න බෑ. අරහත් ඵලයි එක්ක අනාගාමී වෙලා ඉන්න නැත්නම් රහත්පත් වෙන්න. සසරේ භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සසරේ ආපු නැති එක්කතර මෙහි කියලා. අනාගාමී මේ ජීවිතේ සම්පදපත් උනේ. ඒකට මේ අභිය මේ අප්පල අවිය අතප්ප සුදස්ස සුදස්සි අකණිට කියන මේ දෙවියන් අතර හිත පිටවා ගන්න පුළුවන්. කාටද? සීක බල. ලේසියෙන් බෑ. චුට්ටක් සීක බල වල බෑ මෙතෙන් යන්න. තේරුණාද? හොඳට වඩන්න ඕන. ඒ අනාගාමී වෙන්න ඉපේ. භාගතුන් දේශනා කරනවා කොහේ ගියත් දැන් මේ සංස්කාර මොකද්ද? උපතක් තියෙනවා. උපතත් එක්කලා මොකක්ද ආයෙන්නේ? වයසට යෑමයි, ලෙඩවීමයි, චුත වීම, මරණය. දැන් මනුස්ස ලෝකේ මරණය, දිව්‍ය ලෝකේ නම් චුත වීම. කියන්නේ දුකේ අවසානයක් වෙලා නැහැ. ඉවරයක් වෙලා නැහැ. ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා එහෙනම් මොකද්ද? මං මේ යම් උපතක් පිණිස හේතු වෙන යම් කිසි ආශ්‍රම තියෙනවාද? ඒ ආශ්‍රම මන් දුරු කරනවා. අර එයා කොහොමද පිටව ගත්තේ? ආවල් රජ පවුල හොඳයි, ආවල් සිට පවුල හොඳයි, ආවල් රාජකීය පවුල හොඳයි, ආවල් බ්‍රාහ්මණ පවුල හොඳයි. එන ඊට පස්සේ ජාති මහරජගේ දිවි ලෝක හොඳයි.
ඊටත් වඩා හොඳයි මේ තවුසා දිවි ලෝකේ එහෙමද? ඒ මිත පීටුවාගෙන ඇවිල්ලා එයා කල්පනා කරනවා මේ මේක උනා කෙනෙකුට ධනංජානි කියලා. ධනංජානි බ්‍රාහ්මණ කෙනා. මරණාසන්නකට සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කළා. ඇහුවා දැන් මෙයා නැරලා නිරේ යන්නේ කියලා. නිරේද හොඳ අසුරු පෙරේත ලෝකෙ දුන්න කියලා. පෙරේත ලෝකෙද තිරසන් ලෝකෙද ටිකින් ටික ඉත පීටුවාගෙන ආවා. ඊට පස්සේ බ්‍රහ්මයාගා උපදින්න මේගොල්ලෝ බමුණුනේ ඉතින් බ්‍රහ්මයාගා විල උපදින්න නැතයි කියලා ඉත පීටුව බ්‍රහ්ම ලෝකෙ. සාරිපුත්ත මහ රහතන් වහන්සේට අර ඉන්දිය පරපරියත්නේ මොකද්ද ඒක නෑ. ඒ කියන්නේ මේ ඒ ආසය අනුසය නායනේ ඒවා ඒ කියන්නේ තවත් කෙනෙක් හිතේ කෙලස් මේ ධර්මාබෝධ කියන හැකියාව දකින්න බෑ. බුදුරජාණන් වහන්සේ විතරයි ඒක දකින්න පුළුවන්. එතකොට භාගතුන් වහන්සේ දැක්කා මේ සාරිපුත්තයන් වහන්සේ තවත් හිත දියුණු කරන්න පුළුවන් තියෙද්දි මගින් නතර කරලා ආවා. භාගතුන් වහන්සේ ගාවට එනකොට අර බ්‍රහ්මණු කෙනා මේ ධනංජානි මේ කවුරුද කරලා ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපන්න මහා බ්‍රහ්මයා. බලන්න හිත පිටවගත්ත පුටක්. ධනංජානි කියන්නේ මේ ජීවිතේ බොහෝ කාලයක් සිල් ආරක්ෂා කරගෙන උපාසක කෙනෙක් නෙමෙයි. ඒ සූත්‍රය පටන් ගන්නේ කොහොමද? මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඈත පළාතක ඉන්නකොට ඒ ධනංජානි බ්‍රාහ්මණයා ගමේ කෙනෙක් යනවා. එතකොට අහනවා ධනංජානි කියන බ්‍රාහ්මණ කෙනා අනිපෙන් ඉන්නවද කියලා. අපෝ කතා කරන්න බෑ. මුන්ද ඉස්සරම පින්දා කරන් හිටියා පරම ගෑනුන් කෙනා මලා අහුව. අලුතෙන් තරණ ගෙල්ලක් එක්කනවා ඒකි පිනක් තාම කරගන්න දෙන්නෙම නැහැ කිව්වා. දැන් මේ රාජ්‍යමතුරුත් එක්ක වෙලා දුස්සීලකම් කරගෙන ඉන්න මාංකොල්ල කරනවා කප්පන් ගන්න ඕක. ඊට පස්සේ ආරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩම කරලා අවවාද කළා. අවවාද කරාට පස්සේ උන්නේ හැදුනා. හැදුනට පස්සේ මෙයා මරණාසන්න ආරිපුත්ත මහ රහතන් වහන්සේ ආයෙ වෙන්නේ. වැඩි වෙලා අනාගාමී මොකද මේ බ්‍රහ්ම ලෝකයට යනකම් උදව් කළා. මග පරිලෙබුනේ ඒක උනේ. භාගතුන් දේශනා කරනවා මේ කොහේ උපන්නත් මොකද්ද? තියෙන්නේ ජරා මරණම. දුකමයි තියෙන්නේ. ඒ නිසා මම මේ යම්කිසි ප්‍රඥාවක් උපදවාගෙන මේ ආශ්‍රව දුරු කරනවාද? සියලු ආශ්‍රව ප්‍රහාණය කරනවාද? මේ අනාශ්‍රව වූ චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් මේ ජීවිතේදීම අවබෝධ කරගෙන වාසය කරනවාද? මං ඒකේ හිත පීටවා ගන්න ඕන. අමා මහ නිවෙන මං හිත පීටවා ගන්න ඕන. මේ චේතෝ විමුක්තියේ ප්‍රඥා විමුක්තියේ මං හිත පීටවා ගන්න ඕන. මං මේක මේ පිණිස මහන්සි වෙන්න ඕන කියලා එයා බහුලෝසයෙන් වඩනවා. කොහොමද වඩන්නේ? එයා සාස්තුනාසේ කියලා යම් ශ්‍රද්ධාවක් තියෙන ශ්‍රද්ධාව දියුණු කරනවා. යම් කිසි සිල්වත් බවක් තියෙන දෙක දියුණු කරනවා. යම් කිසි දහම් දැනුමක් තියෙනවද? ඒක දියුණු කරනවා. යම් කිසි ත්‍යාගයක් තියෙනවද? ඒක දියුණු කරනවා. යම් කිසි ප්‍රඥාවක් තියෙනවද? ඒක දියුණු කරනවා. මේ පාරණ පහ දියුණු කර එයා හිත පිටවනවා. නේ මං ආශ්‍රෝෂය කරන්න ඕන. මං ආශ්‍රෝෂය කරන්න ඕන. මං කෙලස් ප්‍රහාණය කරන්න ඕන කියලා හිත පිටවනවා. භාගතුන් දේශනා කරනවා මේ ඒ ශ්‍රාවකයා ඒ බලාපොරොත්තු වෙච්ච ඒ අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය මෙලෝදීම ඒ තමන්ගේ සුඛී විසිත ඥානයෙන් සාක්ෂාත් කරගෙන ඒට පැමිණලා වාසය කරනවා. පින්වත් මාණි මේ භික්ෂුව කිසි තැනක උපදින්නේ නැහැ. කොහෙවත් උපදින්නේ නැහැ. අන් දෙන්නෝ පාන. බලන්න ශ්‍රාවකයෙකුට හිත පිටවා ගන්න ක්‍රමය. අපට හිත පිටවා ගන්න තියෙන තා නේද? අපට මේ හිත පිටවා ගත්ත මාර්ගෙන් මැත්තේ මේ හොඳ තැනක ගිහලා උපදින්න පුළුවන්. මනුස්ස ලෝකෙට එනවා නම් මනුස්ස ලෝකෙන් ආයෙලා ආයෙ මොකක් කරන්නේ? අපි ආයෙ මනුස්ස ලෝකෙනකොට න්‍යාස්තික යුද්ධෙ මුඟට තියෙන්නේ නේද? ආයෙත් විල වෙන කෙනෙක් ගාව. හිත පිටවා ගන්න කොහෙද? දෙවියන් අතර උපදින්නේ. අනුතරමේ තවුසා දිවි ලෝකත් උපදින්නේ හිත පිටවා ගන්න. දැන් මේ ගැන දහම් කාරණා මේ සිල් දනාට පසරෙන් විතරේ ඉන්නේ හේතු වාසනා. පූජා වඩා